ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද දවසේ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන්න. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. නොරොච්චෝල අඩපණවීමෙන් දිනකට මිලියන 80ක් පාඩුවීමේ අවදානමක්. මැතිවරණ පැමිණිලි 62ක් රාජ්‍ය බලය හා දේපල අයථා පරිහරණය කිරීම. නදීකා ලක්මාලි ලෝක මරණ ක්‍රීඩා තරඟාවලියේ හෙල්ල බිසි කිරීමේ අවසන් වටයට. ඊජිප්තු ගැටුම් වලින් මියගිය ගණන 600 ඉක්ම වූ බවට නිල වාර්තා. වසර 3ක අසමසම සිඟ වගකීම සහිතයි. යාපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා හේතුවෙන් ලොව රටවල් රැසක වෙළඳපොළ දේශීය කර්මාන්තකරුවන්ට විවෘත වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ලාංකේය අනන්‍යතාව රැකගනිමින් විදෙස් වෙළඳපොළ ජය ගැනීම දේශීය කර්මාන්තකරුවන්ගේ වගකීම බවයි. ලබන වසරට නියමිත අයවැය සඳහා දේශීය කර්මාන්තකරුවන්ගේ යෝජනා ලබා ගැනීමේ හමුවක් අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණා. ඇඟලුම් සම්භාණ්ඩ ඖෂධ පිගන් සහ ආහාර ඇතුළු ශ්‍රේෂ්ඨ රැසක දේශීය නිෂ්පාදකින් මෙම අවස්ථාවට එක්ව සිටියා. අමුද්‍රව්‍ය සපයා ගැනීම, පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟේ ආදී ගැටලු තමන් මුහුණ දෙන අභියෝග බව කර්මාන්තකරුවන් මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල මෙහිදී කර්මාන්තකරුවන්ගේ ඇගීමට ලක් වූ බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. මෙහිදී අපනයන භෝග පළදාව ඉහළ නැංවීම, දේශීය සම්භාණ්ඩ කර්මාන්තයේ ආරක්ෂාවට ගත යුතු ක්‍රියාමාර්ග ආදී කරුණු රැසක් ද සාකච්ඡාවට ගෙන තිබෙනවා. කොටසක් දැනටමත් බිඳ වැටී ඇති නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරය වාර්ෂික නඩත්තු කටයුතු සඳහා වසා දැමීමෙන් විදුලි බල මණ්ඩලයට දිනකට රුපියල් මිලියන 80ක පාඩුවක් සිදුවීමේ අවදානමක් මතුව තිබෙනවා. විදුලි පාරිභෝගික ජාතික ව්‍යාපාරය පවසන්නේ දැනට අක්‍රිය වී ඇති කොටස හේතුවෙන් පමණක් විදුලි බල මණ්ඩලයට දෛනිකව රුපියල් මිලියන 40ක පාඩුවක් සිදුවන බවයි. දවසේ පුවත. නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරයේ පළමු අදියර යටතේ ජාතික විදුලි පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 300ක්. ඉන් මෙගාවොට් 150කට ආසන්න ප්‍රමාණයක විදුලි ජනන කටයුතු ඇනහිට තිබෙන්නේ දශකයකට ආසන්න කාලයක සිටයි. මෙය නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීමක් සිදු වූ 21 වන වතාව බව විදුලි පාරිභෝගික ජාතික ව්‍යාපාරය පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මෙම බිඳවැටීමත් සමග සමස්ත බලාගාරයේම නඩත්තු කටයුත්තක් සිදු කිරීමට විදුලි බල අමාත්‍යාංශය තීරණය කිරීමෙන් ගැටලුව තවත් උග්‍රවන බවද එම ව්‍යාපාරය පැවසුවා. මේ බිඳවැටීමත් එක්කම විදුලි බල මණ්ඩලය තීරණය කළා තියෙනවා සැලසුම් නොකළ වාර්ෂික නඩත්තු කටයුතු සඳහා බලාගාරය සම්පූර්ණයෙන්ම වහලා දාන්න. අද වෙනකොට මේ බලාගාරයෙන් බිඳවැටීම නිසා පෞද්ගලික තාප බලාගාර වලින් විදුලිය ලබා ගැනීමට සැලසුම් කළා තියෙනවා. මුළු බලාගාරෙම වහන්න සිද්ධ වුණොත් අතිරේක රුපියල් මිලියන 80ක විතර දෛනික පාඩුවක් විදුලි බල මණ්ඩලයට අත් වෙනවා. 2011 මාර්තු මාසයේ ඉඳලා මේ දක්වා මේ බලාගාරයේ නොනවත්වා දුවනවා. පරිමාර බෙදීම් සිද්ධ වෙනවා. එතකොට අවුරුදු 2කමාරක් මේ මැෂින් දුවනවා නොනවත්වා. එතකොට වාර්ෂික නඩත්තු කියන එක ප්‍රථම වතාවට නවත්තන්න හදන්නේ අපි 20 හෝ 21 දින දෙකකින් එක සිද්ධ වෙයි. දින 40කට ඒක මේ නවත්තනවා. කෙසේ වෙතත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ නඩත්තු කටයුත්තක් සඳහා බලාගාරය වසා දැමීමට තීරණය කළේ මීට කලකට පෙර බවයි. මූල්‍ය ආවාසයක් තියෙනවා. ඒ තත්ත්වය කොහොමද CB එකේ තියෙනවා. සමස්තයක් ලෙස බැලුවම මූල්‍ය ආවාසය නැහැ. මොකද නැත්නම් වෙන්නේ අපි හැම ප්ලාන්ට් එකකම ප්ලෑන් කරන්නේ ඩිස්පැච් කරන්නේ අවුරුදු පතා මේන්ටේන් ඇනුවල් මේන්ටේනර් දාලා. මොකද ඒ කල්ට වෙලාවට නඩත්තු කරන්න ඕන. නඩත්තු නොකරොත් එහෙම කැඩුනොත් එහෙම ඒ පාඩුවට එතකොට කියන්නේ වෙලාවට කල්ට වෙලාවට නඩත්තු කරේ නැති හින්දා විශාල පාඩුවක් වුණා කියලා ඊළඟට එනවා. ඒවා තර්ක විතරයි. විදුලි බල අමාත්‍යාංශය පසුගියදා සිදු කළ විදුලි ගාස්තු සංශෝධනයේදී පැවසුවේ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන අදියරේදී ජාතික පද්ධතියට එක් කෙරෙන අතිරේක මෙගාවොට් 600ත් සමගින් පාරිභෝගිකයාට කිසියම් සහනයක් ලබා දිය හැකි බවයි. එහෙත් නොරොච්චෝලේ බලාගාරයේ සිදුවන මෙවැනි හදිසි බිඳවැටීම් වලින් ඊට බාධා සිදුවන බව විදුලි පාරිභෝගික ජාතික ව්‍යාපාරය පෙන්වා දෙනවා. මුළු බලාගාරයෙන් විදුලි පද්ධතියට එකතු කරාන් පස්සේ මේ වගේ නිතර බිඳවැටීම් ගියොත් විශාල ගැටලුවක් වෙනවා. මේ ගැටලු හැම එකක්ම අවසානයේ විදුලි පාරිභෝගිකයටයි විඳින්න වෙන්නේ. ඒ නිසා අපි මේ අවස්ථාවේ කියනවා මේ බලාගාරයේ බිඳවැටීම් ගැන ස්වාධීන විද්වත් පරීක්ෂණයක් කළා මේ රටේ ජනතාවට මේ සත්‍ය කරුණු හෙළිදරව් කරන්න කියලා. දවසේ පුවත නවමින් 100 ගුණයක දී බලය සමග සැනකින් දෙන්නේ දුල්ලිවක් කරයි.
වත්මන් ආණ්ඩුවට එරෙහිව නව ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණින් සම්මුතිවාදී ජනතා ගිවිසුමක් එළඹෙන 21 වෙනිදා රටට හඳුන්වා දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් පැවසුවේ මේ සම්බන්ධයෙන් මැති ඇමතිවරු කිහිප දෙනෙකු සමගද සාකච්ඡා කළ බවයි. ජනතාවගේ යහපත සඳහා අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි මේ සමගි බලවේගය දැන් හඳුන්වා දීමට සූදානම් වෙන්නේ. ඒ සඳහා මේ වෙනකොටත් දේශපාලන පක්ෂ සංවිධාන අපිට සහයෝගය ප්‍රකාශ කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි සියලු දෙනාටම එකඟ විය හැකි කාරණා 10ක් අපි ඉදිරිපත් කරනවා. මේ කාරණා 10 අපි අවසාන තීන්දුව ගත්තේ ආණ්ඩු පක්ෂයේ සිටින මැති ඇමතිවරුන් කීප දෙනෙක් එක්කම සාකච්ඡා කළා. ඊළඟ මාස කීපය තුලදී මුළු රට පුරාම ගමින් ගමට නගරෙන් නගරයට ගිහිල්ලා නොවැම්බර් මාසේ අපි දැවැන්ත උද්ඝෝෂණයකට සූදානම් වන බව කියනවා. බලය දේශපාලන වැඩසටහනේ ඊයේ මාතෘකාවක් බවට පත් වූයේ පක්ෂ මාරුව සහ වයඹ පළාත් සභා මැතිවරණයයි. මේ සඳහා දයාසිරි ජයසේකර මහතා සහභාගී වන බවට ප්‍රකාශ කර තිබුණත් ඊයේ උදෑසන ඔහු වැඩසටහනට සහභාගී නොවන බව දැනුම් දුන්නා. කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතා නොමැතිව වුවද අදාළ මාතෘකාව විවාදයට ගැනුණා. එම විවාදයට ආණ්ඩු පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුන්දික ප්‍රනාන්දු සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් සහභාගී වූ අතර විපක්ෂ නියෝජනය කරමින් සහභාගී වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජන් රාමනායක සහ අකිල විරාජ් කාර්යවසම් යන මහත්වරුන්. දයාසිරි ජයසේකර මහතාගේ පිල් මාරුව පිළිබඳවද සාකච්ඡා වුණු බලය වැඩසටහන දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. මම ගීතයකින් පටන් ගන්නම් මගේ කතාව. කිමද නාවේ ඇයි නාවේ මගේ දයා ලිංගික අතවරක් දෝ මගේ දයා බොරු කීවේ ඇයි කීවේ මගේ දයා. එතුමා ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් අපි එතුමා රකින්න. එහෙම අපි මොකද නෑ ඒක නිසා දැන් තමුන්නාන්සලා අඩුම ගානේ ඉන්න ටික රැකගන්න මට ආරංචි හෙට අනිද්දර තව දෙන්නේ තමුන්නාන්සලා නම් ඕනනම් දැන් කියන්න තමුන්නාන්සලාගේ බින්ගිරිය ශ්‍රී ලංකා එක්සත් ජාතික පක්ෂ සංවිධායකතුමා ඊයේ අපිත් එක්කලා එකතු වුණා. කරන්නේ කවුද කියන්නේ? හරි ඒක බලා ගන්න නම දන්නේ මට ඒ නම මතක නැහැ. දේශපාලනිකයන් එතකොට මේ මන්ත්‍රීවරු ගැනීමෙන් නෙමෙයි මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ගහලා ගන්නවද අපි? බැනලා ගන්නවද? මොනවා සල්ලිද? සතයක්වත් දීලා නැහැ. තමුන්නාන්සලාට මම විවෘත අභියෝග කරනවා. සතයක්වත් දීලා නැහැ මේ ගත්තේ. වයඹ මිනිසුන්ගේ ගොවි විශ්‍රාම මෙට්ටපු ගෙවලා නැහැ. වයඹ මිනිසුන්ට පොහොර දීලා නැහැ. වැසිකිලි නැති 100 ගාණක් තියෙනවා පාසල්. ඔබතුමා කියන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ අන්නර අහවල් පාසලේ වැසිකිලි යන්නේ නැහැ කියලා. ඉන්න කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ නෙමෙයිනේ මම ඔයාලට කිව්වේ. මම කියන්නේ නෑ ඔතන වයඹ ගැන කතා කරේ. වයඹ ගැන කතා කරේ. මම පොදුවේ කතා කරේ. වයඹක් තියෙනවා මම ඕන ඉස්කෝලේ කියන්නම් ඔයාලට. මම මවිත වෙන්නේ චකිතයට පත් වෙන්නේ අරුන්දික මන්ත්‍රීවරයාගේ මේ භාවිතය ගැන. අපි හිතද්දි අපි බලදක්ක අරුන්දික මන්ත්‍රීවරයා පොඩක් ඉන්න මගේ කාලේ. මටත් අයිති දෙනවා. දැනුත් මේ දැනුත් ඔබතුමා ඔය දැනුත් කරන ඔය කරන්නේ නේද වෙන්නේ. හොඳයි. මෙතුමාගේ චරිතය මොකද්ද? අරුන්දික ජෝක්ස්. මට අපිට ඒක මතකත් නැහැ. හොඳයි. ඔබතුමාගේ කාලය අවසానයි. තමුන්නාන්සේ වංශෝ. ගරු මන්ත්‍රීතුමනි අවසන් කරන්න ඔබතුමාගේ අවස්ථාව අපේ තව මන්ත්‍රීවරුන් දෙදෙනෙක් කතා කරන්න සිටින නිසා අවසන් කරන්න ඔබතුමාගේ අවස්ථාව. තමුන්නාන්සලා නොසිතන ජයග්‍රහණයක් අපි මේ වයඹ පළාත් සභාව වෙත ගන්නවා. පළාත් සභා මැතිවරණයට අදාළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ මහලේකම් කාර්යාලය පවසන්නේ වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ රාජ්‍ය දේපල හා රාජ්‍ය බලය අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන් බවයි. මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හා දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි 100න් පැමිණිලි 62ක්ම ලැබී ඇත්තේ රාජ්‍ය බලය හා දේපල අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන්. ඒ අනුව රජයේ වාහන මැතිවරණය සඳහා යොදා ගැනීම පිළිබඳ පැමිණිලි 21ක් මැතිවරණ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා. ඊට අමතරව රාජ්‍ය කාර්යාල සහ ගොඩනැගිලි මැතිවරණය සඳහා භාවිත කිරීමේ සිද්ධි 4ක් හා රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ සිද්ධීන් 16ක් පිළිබඳවද එම කාර්යාලයට පැමිණිලි ලැබී තිබෙනවා. මැතිවරණ දෙපාර්තමේන්තුව පැවසුවේ රජයේ භාණ්ඩ බෙදා දීමේ සිද්ධීන් 12ක් සහ ස්ථාන මාරු කිරීම, පත්වීම් සහ උසස් වීම් ලබා දීමේ සිද්ධීන් 9ක් සම්බන්ධයෙන්ද Taman වෙත පැමිණිලි ලැබී ඇති බවයි. පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා බහර දීමේ සිට මේ දක්වා ලැබී ඇති පැමිණිලි 100න් වැඩිම සංඛ්‍යාවක් ලැබී ඇත්තේ වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.
එම පැමිණිලි සංඛ්‍යාව 25ක්. මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා අද පක්ෂ නියෝජිතවරුන් කැඳවා තිබුණා. දැනට කුරුණෑගල දිස්ත්‍රික්කයේ අර අනිත් හැම තැනම මැතිවරණ කටයුතු හරියට කෙරෙනවා. ඉතින් පක්ෂවලට දැනුම් දුන්න කොමසාරිස්තුමා ඒවා නතර කරන්න කියලා. සමහර විට මෙහෙම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා. විශේෂයෙන් රාජ්‍ය දේපල අයුතු පරිහරණය පිළිබඳව අවස්ථා ගණනාවකදීම සිද්ධ වෙයි ඇති බව අපි පැමිණිලි කරා. ඊට අමතරව අපි විශේෂයෙන් පැමිණිලි කීපයක් යොමු කරලා තියෙනවා. හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් අපේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන්ගේ නිවෙස් වලට ගිහිල්ලා විවිධ තොරතුරු එකතු කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම ගිහිල්ලා මේ වගේ බලපෑම් කිරීම රුජුව මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව අපි මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරා. රාජ්‍ය දේපල බොහොම අවම මට්ටමකට ඇවිල්ලා තින් දැන් අද වෙනකොට කිසිදු පැමිණිල්ලක් අද සාකච්ඡාවේදී කිසිදු දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් වුණේ නැහැ. පක්ෂ අතර නෙතින් එකම පක්ෂයේ අපේක්ෂක අතර මේ මැතිවරණ ක්‍රමයේ ස්වභාවය ඒක. ඉතින් ඒක අපි මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව ඒක අවම කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ අනාගත නායකත්වය වෙනුවෙන් තියෙන සීතල යුද්ධයක් ගැන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කියනවා. ඒ ගැන දැනගනිමු රටවට කර බැන්දත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. දැන් පළාත් සභා මැතිවරණ තුනක් තියෙනවනේ. ඉතින් ආණ්ඩුව මහා විශාල ජනප්‍රියකමක් තියෙනවා නම් ආණ්ඩුවට පුළුවන් මේ මැතිවරණය මූණට මූණ තරම් කරලා UNP පරද්දලා ඕනනම් දිනා ගන්න. දැන් මේ මූණට මූණ සටන දෙන්නේ නැතුව මොකද ආණ්ඩුව කරන්නේ? එක පැත්තකින් රජයේ සම්පත් කෝටි ගණන් දැන් බෙදනවා. පළාත් සභා මැතිවරණය කාපු ගමන් දන්සල් පටන් අරගෙන. මේ තියෙන ක්‍රමවේදය ප්‍රායෝගික නැහැ. අදට ගැලපෙන්නේ නැහැ. රටට සුදුසු නැහැ. මේ තමයි ඇත්ත. ඒක හන්දා තමයි අපිට දකින්න හම්බ වෙන්නේ හැමදාම මනාප පොරයක් පමණක්. විශේෂයෙන්ම රජයේ දේශපාලනඥයින් ඊටම අශීලාචාරී විදියට ලැජ්ජ සහගත විදියට මනාප පොරයකට වැටලා තියෙනවා. අන්න අර යෝධයා මොකද්ද පන්දමක් අරන් ඇවිල්ලා උළුවත්තක් පත්තු කරගෙන ඉන්නවා මම දැක්කා. ඒවත් ඉතින් ඇති වැඩක් නෑ. පව් අප්ප වෙච්ච දෙයක් මේ මිනිස්සයාට. සිංහෙක් වගේ ඉන්න ඊට දැන් උළුවත්තක් පත්තු කරගෙන ඉන්නවා මේ මහදව. දැන් මේ තුම්මුල්ලේ විමලගේ කතා අහලා ජනතාවට කන්දොස් කිරියාවේ බැරුව ඉන්නේ. ඇයි 13 දුන්නොත් අපි ආණ්ඩුවෙන් ඉවත් වෙනවයි කියලා. ඒක උනේ නැහැ. පළාත් සභාවට ඉල්ලන්නේ නැහැ කිව්වා. ඒ දැන් ඒකත් බොරුවක් වෙලා තියෙනවා. හරිසන් සිල්වා මහත්තයා හොගාලා දැන් අනාගත නායකත්වයට එන්න ඕනි කියලා ඉතින් මේ ජනමාධ්‍ය ඉදිරියේ නොයෙකුත් ප්‍රකාශන කරමින් ඉදිරිය යනවා. එයාට සීතල යුද්ධකින් සටනක් දෙනවා හරින්ද්‍ර ප්‍රනාන්දු කියලා බොහෝ යවුවණෙක්. මෙන්න මේ වගේ චරිත එයා පක්ෂය ඇතුළත සීතල යුද්ධයකින් කටයුතු කළා. ඒ පක්ෂය තුල පැහැදිලි අනාගත නායකත්වයක් දෙන්නේ අහවලාට කියලා කියන්න කෙනෙක් නැහැ. මං අද කිව්වා කියලා විසඳ ගන්න. හොඳට හිතේ තියාගන්න මේ ඇට නැති දිව මිනිස්සු වෙනස් කරනවා. ලොක්කා ගියේ එකත් හොඳයි මොනවා හරි කියන්නත් පුළුවන් ඒකෝට. මෙයා මේ ඉන්නකම් පොඩ්ඩක් බලවල හිටියේ මොකොත් කියන්නත් බයයි වගේ කියලා. විරාමයෙන් අනතුරුව යලිත් ප්‍රවෘත්ති. මානවර ශ්‍රී දළදා මාලිගාවේ පළමු රන්දෝලි මහා පෙරහැර අද රාත්‍රී 8:06ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතයි. අද සිට පුරා දින 5ක් ඓතිහාසික රන්දෝලි පෙරහැර මහනුවර නගරයේ වීථි සංචාරය කරනු ඇති. වර්ෂ 1751 දී කීර්තිශ්‍රී රාජසිංහ රජ සමයේ ආරම්භ වූ ඇසළ පෙරහැර සැලකෙන්නේ මෙරට සංස්කෘතික මහා මංගල්‍ය ලෙසයි. පුරා දින 11ක් තිස්සේ පැවැත්වෙන මහනුවර ඇසළ මංගල්‍ය කුඹල්, රන්දෝලි, දිය කපන සහ දවල් පෙරහැර ලෙස පෙරහැර 4කින් සමන්විතයි. නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන 4 දේවාලද මෙම පෙරහැරට එක්වන්නේ විවිධ සංස්කෘතිකාංග වලින් විචිත්‍ර වෙමින්. 4 මහා දේවාලයන්හි රන්දෝලා එක්වන්නේ අද රාත්‍රියේ සිට වීථි සංචාරය කරන රන්දෝලි පෙරහැරටයි. පෙරහැර දළදා වීදිය, දේශනායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදියෙන් රජ වීදියට පැමිණ ඒ ඔස්සේ ඉහළට ගමන් කොට ගෙවදිනු ඇති. මේ පෙරහැර මංගල්‍යයෙන් ආරම්භ වෙන බැතිමතුන්ගේ අපි තා ගෞරවයෙන් ඉල්ලා හිටනවා තා විනයගරුකව පැමිණෙන්න පරිසරය ආරක්ෂා කරන්න. මේ ආගමික මංගල්‍යයක් ඒ නිසා අපේ බුදුහාමුදුරන්ට කරන ගෞරවයක් කියා පතමින් මේ පෙරහැර නරඹන්නේ. ලබන 20 වෙනිදා පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහැරින් පසු අලුයම දිය කැපීමේ මංගල්‍යය සිදු කර දහවල් පෙරහැරින් අනතුරුව ජනාධිපතිවරයා වෙත සංදේශය බහර දීමට නියමිතයි.
මේ අතර පැරණි රජ සමයේ සිට පැවතෙන ආදිවාසී වැදි ජනතාව මේ පැණි පූජාව ශ්‍රී දළදා වහන්සේට පූජා කිරීම අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගයේදී චාරිත්‍රානුකූලව පැවැත්වුණා. ප්‍රවාහන අමාත්‍යාංශය මගින් ත්‍රිරෝද රථ ප්‍රවාහන සේවය නියාමනය කිරීම සඳහා පසුගියදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය වහා අහෝසි කරන ලෙස ජාතික ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ සමිති සම්මේලනය ඉල්ලා සිටිනවා. එම සම්මේලනයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ අදහස් පළ කළා. මේ අතර ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පැවසුවේ අදාළ ගැසට් පත්‍රයට Taman එකඟ බවයි. අපි මේ මෝටරද පනතට අපේ ප්‍රාමය පුද කරනවා. මේ මෝටරද පනත ගෙයක අත්තිවාරම එහෙම නැත්නම් පදනම හැටියට අපි මේක දකිනවා. ත්‍රිරෝද රථයට අභිමන් ලබා ගැනීම සඳහා ආණ්ඩුව විසින් කළ යුතුයකමක් වගකීමක් ඉෂ්ට කරපු දෙයක් ඇයිට අපි මේක සාර්ථක වෙන්න කියලා අපේ උපරිම දායකත්වය ලබා දෙනවා. මේක ආශිර්වාදයක් කියන කාලකන්ණින් ඉන්න නිසා අපිට මේ ප්‍රශ්නේ. මෙයාලා මේ ටීවී භූමිකාවෙන් අයින් වෙන්න ඕනේ. තමන්ගේ බිස්නස් කරන්න ඕන වෙනම. නීතිමාලාවක් දාලා තවත් බෙල්ල හිර කරනවා. තුන් දෙනා යන්න පුළුවන්. මේ ප්‍රවාහන අමාත්‍යාංශයේ තුන් දෙනෙක් යන්න පුළුවන් කියන්නේ කොහොමද? මේ ඌමනාව අපේ ඌමනාවෙන් එක කොටසක් පමණයි රජයෙන් හැමතිස්සේ මිල්ලුවේ අපිට ඌමනයි අපේ කර්මාන්තයේ විධිමත් කර ගැනීමට නියාමන ආයතනය. මේ ගැසට් නිවේදනයත් එක්ක මේ නීති ක්‍රියාත්මක කිරීමට නම් රජයට සිද්ධ වෙනවා මේක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ දෙන්නේ. මේක අකුලන්න ඕනේ. මේක අනිවාර්යයෙන් අකුලන්න. මේක වෙන සමාවක් නෑ. මේ ඔක්කොම එකතු කරලා මේක ඇදුවේ. ඒකෙන් කට්ටියක් පැනලා ගිහිල්ලා කුමන්ත්‍රණය මේ කරන්නේ. බස් සේවාවේ ගුණාත්මක තත්ත්වයේ පදනම් කරගත් බස් ගාස්තු ප්‍රතිපත්තියක් සැකසීමට අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කරන බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ මීට අදාළව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇති බවයි. දැන් තවත් දේශීය පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. මානුවර මහරෝහලේ කාමරයක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ හෙදකාර්ය මණ්ඩලය අතර මතු අර්බුදය නිමා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් පියවරට විරෝධය පා හෙද නිලධාරියෙකු රෝහල අසල ගසකට නැග තිබෙනවා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම් වලට යට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ නියෝගය ඉල්ලා අස්තර මේ හෙදියන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරන්න ඕනේ. එහෙම නොවුනොත් පැය 24කින් පස්සේ ගයින් පැනලා දිවිනසා ගන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශ තීරණයට විරෝධය පා අද සිට රෝහලේ ශල්‍යාගාර හෙදකාර්ය මණ්ඩලය හදිසි රාජකාරී පමණක් සිදු කිරීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත් වුණා. ව්‍යාජ පොලිස් නිලැඳුමකින් සැරසී නොච්චියාගම බස් නැවතුම්පලේ රැඳී සිටි කාන්තාවක් සහ ඇගේ පෙම්වතා නොච්චියාගම පොලිසිය අත්අඩංගුවටගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. උමාවේ ව්‍යාපෘතිය සඳහා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගයේදී අනතුරට ලක් වූ අතර ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේදී මෙලෙස අනතුරට ලක් වූ 21 වන වාහනය මේ බවයි. ත්‍රිකුණාමලේ නෞක හමුදා කඳවුරු පරිශ්‍රයේ ඉදිකළ සැන්ඩි බේ ගොල්ෆ් ක්‍රීඩා පිටිය නෞක හමුදාපති වයිස් අද්මිරාල් ජයනත් කොළඹගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. රටවටා හිරු. ඊජිප්තුවේ කයිරෝ නගරයේ ඇති වූ ගැටුම් හේතුවෙන් මේ වන විට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 623 දක්වා ඉහළ නැග තිබෙනවා. එරටින් ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරන්නේ ගැටුම් නිසා තුවාල ලැබූ පිරිස 4800 ඉක්මවන බවයි. ඒ ගැන තොරතුරු සමගින් දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. කයිරෝ නුවර ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදේශයේ දෙවන දිනයටත් ඊජිප්තු ආරක්ෂක අංශ සහ මුස්ලිම් සහෝදරත්වයේ ආධාරකරුවන් අතර ගැටුම් ඇති වුණා. මුස්ලිම් සහෝදරත්වයේ ආධාරකරුවන් රැඳී සිටි කඳවුරු දෙකකට ඊජිප්තු ආරක්ෂක අංශ ප්‍රහාරෙල්ල කළේ පෙරේදා රාත්‍රියේ. මේ සමග කයිරෝ නගරය එකම යුද පිටියක් බවට පත් වුණා. භාරකාර රජය ගැටුම් සමනය කිරීම සඳහා හදිසි නීතිය පැනවුවද මුස්ලිම් සහෝදරත්වයේ ආධාරකරුවන් වීදි බැසීම නතර කළේ නැහැ. සිදු වූ මරණ සම්බන්ධයෙන් රජයේ වාර්තා ප්‍රතික්ෂේප කරන මුස්ලිම් සහෝදරත්වයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මරණ සංඛ්‍යාව දහස් ගණනක් විය හැකි බවයි. ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුම් වලින්ද දෙදෙනෙකු මිය ගොස් තවත් 50කට අධික පිරිසක් තුවාල ලැබුවා. ලෙබනනේ බීරුට් නගරයේ අද උදෑසන පුපුරා ගිය කාර් බෝම්බයක් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු මිය ගොස් 200කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. හිස්බුල්ලා මර්මස්ථානයක් ඉලක්ක කර පුපුරා ගිය මෙම කාර් බෝම්බේ වගකීම
සිරියා හිතවාදී සුන්නි ඉස්ලාම් කණ්ඩායමක් විසින් බාරගෙන තිබෙනවා. අනතුරින් විනාශ වූ ගොඩනැගිලි සුන්බුන් අතර තවත් තුවාලකරුවන් සිටි හැකි බවයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ලොව වටා හිරු. අනේ මේ තෑගි දෙන. සන්ක්වික් තෑගි දෙන ශාස්ත්‍රයේ. Hero Sports Corner. ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරඟාවලියේ කාන්තා හෙල්ලවිසි කිරීමේ අවසන් තරඟයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකාවේ නදීකා ලක්මාලි අද සමත් වුණා. ඒ සුදුසුකම් ලැබීමේ තරඟ වටයේදී 7 වන ස්ථානය දිනා ගනිමින් ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරඟාවලියක විසිකිරීමේ ඉසව්වකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් අවසන් තරඟයකට සුදුසුකම් ලැබූ පළමු වතාව මෙයයි. නදීකා ලක්මාලි මෙවර ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරඟාවලියේ කාන්තා හෙල්ලවිසි කිරීමේ ඉසව්ව සඳහා සුදුසුකම් ලැබුවේ B ශ්‍රේණියේ පරිසාධන මට්ටම ඉක්මවමින්. අද ඇය සුදුසුකම් ලැබීමේ තරඟ වටයට සහභාගී වුණා. සිය තුන්වන උත්සාහය සාර්ථක කරගත් නදීකා මෙවර ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරඟාවලියේ කාන්තා හෙල්ලවිසි කිරීමේ අවසන් තරඟයට සුදුසුකම් ලැබුවා. ඒ මීටර 60.39ක දක්ෂතාවක් දක්වමින් කෙසේ වුවත් ඇගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස සටහන් වන්නේ මීටර 60.64ක්. නදීකා ලක්මාලි සහභාගී වන කාන්තා හෙල්ලවිසි කිරීමේ සව්වේ අවසන් තරඟය අනිද්දා පැවැත්වීමට නියමිතයි. ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරඟාවලියේ ඊයේ දිනේ කැපීපෙනෙන ක්‍රීඩකයා බවට පත් වුණේ යුක්‍රේනයේ බෝඩාන් බොන්ඩරෙන්කෝ. ඔහු උසපැනීමේ තරඟිසව්වේ රම්පදක්කම දිනාගත්තේ නව තරඟ වාර්තාවක්ද සමගින්. බොන්ඩරෙන්කෝ එහිදී දැක්වූ දක්ෂතාව මීටර 2.41ක්. 1993 වසරෙන් පසුව උසපැනීමේ තරඟිසව්වකදී ක්‍රීඩකයෙක් දැක්වූ හොඳම දක්ෂතාව මෙයයි. ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරඟාවලියකදී පළමු වරට කොලොම්බියාවට රන්පදක්කමක් දිනා දෙන්නට කැත්රින් ඉබාර්ගුවෙන් සමත් වුණා. ඒ කාන්තා තුන්පින්ම තරඟිසව්වේදී ඇය මෙම රන්පදක්කම දිනාගත්තේ මීටර 14.85ක දක්ෂතාවක් දක්වමින්. නොකඩවා තුන්වන වතාවටත් මීටර 3000 පිරිමි බාධක තරඟිසව්වේ රන්පදක්කම තමන් සතු කරගන්නට කෙන්යාවේ ඉසිකෙයිල් කෙම්බෝයි සමත් වුණා. ඒ මෙවර තරඟය විනාඩි 8යි තත්පර 6.01කින් අවසන් කරමින් කෙම්බෝයි මෙම ඉසව්වේ වත්මන් ඔලිම්පික් ශූරයාද වනවා. මීටර 400 කාන්තා කඩළු ඉසව්වේදී හිටපු ලෝක ශූරියගේ පරාජය කැපී පෙනුණා. මෙම ඉසව්ව ජයගත්තේ චෙක් ජනරජයේ සුසැන්නා හෙජ්නෝවා. ඇයට තරඟය අවසන් කරන්නට තත්පර 52.83ක කාලයක් ගත වුණා. මෙම ඉසව්වේ හිටපු ලෝක ශූරිය වූ ලැෂින්ඩා ඩීමස්ට ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත්වන්නට සිදු වුණා. මීටර 400 පිරිමි කඩළු ඉසව්ව ඉතා තියුණු මුහුණුවරක් ගත්තා. තරඟයේ අවසන් තත්පරයේදී රන් පදක්කම තමන් සන්තක කරගත්තේ ට්‍රින්ඩැඩ් ඇන්ඩ් ටොබැගෝහි ජේහු ගෝඩන්. ඒ තත්පර 47.69කින් ඉසව්ව අවසන් කරමින් ඇමරිකාවේ මයිකල් ටින්ස්ලේ රිදී පදක්කම දිනාගත්තා. මීටර 1500 කාන්තා තරඟ ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ ස්වීඩනයේ අබීබා අරගාවි. ඇයට ඉසව්ව අවසන් කරන්නට විනාඩි 4යි තත්පර 2.67ක කාලයක් ගත වුණා. මෙම ඉසව්වේ හිටපු ලෝක ශූරිය වූ ඇමරිකාවේ ජෙනිෆර් සිම්සන්ට හිමි වුණේ රිදී පදක්කම. Sports Corner. LED අතුරුලුසු සමග තවත් තෑගි පිට තෑගි. Candas Fun Time. Hero Sports Corner. ඒ සමගින් හිරු රාත්‍රී 7න් අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලි හැම යමු රාත්‍රී 9:30ට. ආයුබෝවන්.